තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර විභාග පන්තිය 56 වෙනි දවසේ සාකච්ඡාව අපි සිදු කරන්නේ බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළවයි. එහෙනම් අපි වැඩි කතා නැතිව පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්නට ආරම්භ කරමු. අවධානය යොමු කරමු. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ මේ සියලු සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම පිරිවෙන දහම් පාසල අපේ Facebook පිටුව සහ ධර්මාචාර විභාග පන්ති එකමුතුව ඔස්සේ බොහෝ දෙනෙක් මේ සාකච්ඡාවන් සඳහා සම්බන්ධ වෙනවා. අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විනය මාර්ගයේ පොතේ 6 වෙනි පරිච්ඡේදය. අපි මීට කලින් සතිවල කතා කළේ සිංහාලෝවාද සූත්‍රය ඇසුරු කරගෙන සාකච්ඡාවන් කිහිපයක් කතා කළා. සූත්‍ර දේශනා කියන කොටස යටතේ තියෙන කොටසක්. ඊට පස්සේ ආයේ අපි නැවත කල්පනා කළා 6 වෙනි පරිච්ඡේදයේ උපෝසත කර්මය 5 වෙනි පරිච්ඡේදයේ දක්වා ඊට කලින් අපි කතා කළා. අද දවසේදී අපි උපෝසත කර්මය කියන මේ මාතෘකාව යටතේ තියෙන පාඩම 6 වෙනි පාඩම පරිච්ඡේදය සාකච්ඡා කරන්නට කල්පනා කළා. මේ පාඩමේ පළවෙනියටම තියෙනවා උපෝසතයේ ආරම්භය. උපෝසත කියන මේ ඉගැන්වීම මොකක්ද? මේකේ ආරම්භය මොකක්ද? මේකේ අගමුල මොනවද කියන එක ගැන පාඩමේදී පළවෙනියටම සාකච්ඡා කරනවා. පාඩමේ පළවෙනියටම සාකච්ඡා කරන්නේ උපෝසත කර්මයේ ඉගැන්වීම සම්බන්ධව උපෝසත කර්මය හා සම්බන්ධව තියෙන ඉගැන්වීම් ගැන. අද දවසේ අපි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. බෞද්ධ ධර්මාචාර විභාගයේ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය පොතේ 6 වෙනි පරිච්ඡේදය සම්බන්ධව පහුගිය වර්ෂ කිහිපයක ලැබිලා තියෙන ප්‍රශ්න මොනවද කියලා, ඒ වගේම ආදර්ශ බහුවර්ණ ප්‍රශ්න කිහිපයකුත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ සාකච්ඡාවෙන් අපි අවධානය යොමු කළ යුතු කොටසට අවධානය යොමු කරමු. මේ තියෙන්නේ පාඩමේ තියෙන විස්තරය. පැහැදිලිව ඔබට තේරුම් කරන්නට අපහසු නිසා අපි මේ විදිහට සකස් කරගෙන තියෙනවා. ඔබේ පොතේ තියෙන තොරතුරුම පොතේ තියෙන දේවල්ම තමයි අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ. පෙළ පොත ඔබට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පෙළ පොත නැති අයට විශේෂ දේවල් ලියා ගන්නට පුළුවන්. පෙළ පොත තිබුණත් නැතත් විශේෂ කරුණු කෙටි සටහනක් විදිහට මේ සාකච්ඡාව විවර වෙනකොට ඔබට සම්පූර්ණ පාඩම හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. වගේම කෙටි සටහනක් විදිහට පාඩමේ අන්තර්ගතය ඔබට සටහන් කරගන්නට පුළුවන්. හොඳයි. ಭಾರತೀಯ ආගම්වලත් ಭಾರತೀಯ ආගම්වල පිළිවෙත් පිළිබඳ ඉතිහාසයේ සොයා බැලීමේදී විමර්ශනයක් කරපු අයගේ අවධානය නිතතින්ම යොමු වෙනවා වෛදික සාහිත්‍ය වෙතට. ಭಾರತೀಯ ආගමික වත් පිළිවෙත්. ಭಾರತೀಯ ඉන්දියාවේ තිබුණු ආගමික වත් පිළිවෙත් යටතේ තමයි මේ උපෝසත කියන ඉගැන්වීමක් තියෙන්නේ. එහෙනම් ಭಾರತೀಯ ආගම් පිළිබඳ වත් පිළිවෙත් වලට අවධානය යොමු කරපු විමර්ශකයෝ වෛදික සාහිත්‍ය වෙත වැඩි අවධානයක් යොමු කරනවා. වෛදික සාහිත්‍ය අවධානයට යොමු කරනවා. වේද යුගය, බ්‍රාහ්මණ යුගය, ආරණ්‍යක යුගය, උපනිෂද් යුගය කියලා යුග 4ක් ಭಾರತයේ පැවතුණු බව අපි දන්නවා. ඒ ගැන අපි කතා කරන්නට යන්නේ නැහැ. මේ යුග 4 පැවතුණා. මොනවද? වේද යුගය, බ්‍රාහ්මණ යුගය සහ ආරණ්‍යක යුගය, උපනිෂද් යුගය කියන යුග 4ක් තිබුණා. යන කොටස් 4 පිළිවෙලින් එකක් අනෙකට සම්බන්ධව අදහස් විකාශනය වෙමින් ප්‍රාග් බෞද්ධ ජන ජීවිතය පිළිබඳ වැදගත් ඉතිහාසයක් අපට ඉදිරිපත් කෙරේ. වේද යුගයේ බ්‍රාහ්මණ යුගයටත්, බ්‍රාහ්මණ යුගයෙන් ආරණ්‍යක යුගයටත්, ආරණ්‍යක යුගයෙන් උපනිෂද් යුගයටත් කියන මේ පිළිවෙලට ಭಾರತೀಯ ඉතිහාසයේ ගමන් කරනවා. ආගමික මේ වශයෙන් ගත්තොත්. එතකොට එහෙම ගමන් කරපු මේ සම්බන්ධතාවයේ විකාශනය වෙමින් ගියපු
ප්‍රාග් බෞද්ධ ජන ජීවිතය. ප්‍රාග් බෞද්ධ ජන ජීවිතය කියලා කියන්නේ බුදුදහම පහළ වෙන්නට කලින් යුගයේ පැවතුණු ජන ජීවිතය ගැන අපිට ගොඩක් තොරතුරු අධ්‍යයනය කරන්නට පුළුවන් ඉගැන්වීම් හතරක් තමයි, අවස්ථා හතරක් තමයි යුග හතරක් විදිහට දැක්වෙන වේද යුගය, බ්‍රාහ්මණ යුගය, ආරණ්‍යක යුගය සහ උපනිෂද් යුගය කියලා කියන්නේ. ගොඩක් විස්තර අපිට දැනගන්නට පුළුවන් මේ යුගයන් වලට අදාළව. බුදු සමයේ එන උපෝසත කර්මයේ ඉතිහාසය හැදෑරීමේදී බ්‍රාහ්මණ සාහිත්‍යයෙහි සඳහන් වන උපවසත ශබ්දය හා බැඳී ඇති වත්පිළිවෙත් විමසා බැලීම අවශ්‍ය වේ. බුදු සමයේ එන උපෝසත කර්මයේ ඉතිහාසය හැදෑරීමේදී බ්‍රාහ්මණ සාහිත්‍යයේ සඳහන් වෙන උපවසත කියන ශබ්දයත් එක්ක සම්බන්ධ වෙච්ච ඉගැන්වීම් සමුදාය, පිළිවෙත් සමුදාය අපිට අවධාරණය කරලා බලන්න වෙනවා. මොකද බ්‍රාහ්මණ සාහිත්‍යයේ සඳහන් වෙන උපවසත කියන ශබ්දයත් එක්ක සම්බන්ධ වෙච්ච බ්‍රාහ්මණික වත්පිළිවෙත් වලට සම්බන්ධ වෙච්ච ඉගැන්වීමක් තමයි බෞද්ධ මුහුණුවරකින් පස්සේ කාලේ වෙනකොට බුදුදහමට සම්බන්ධ වුණේ. බුදුදහමත් එක්ක සම්බන්ධ වෙච්ච බෞද්ධ වත්පිළිවෙතක් බවට පත් වුණේ බ්‍රාහ්මණික වත්පිළිවෙත් වලින්. අන්න කෙටියෙන් එහෙනම් අපි මතක තියාගන්නට ඕන දේ තමයි උපෝසත කියන වත්පිළිවෙත් සමුදාය එකතු වුණේ බ්‍රාහ්මණික ඉගැන්වීම තුලින්. අයිතරේය හා සතපත බ්‍රාහ්මණයන්හි එය යෙදීම ඇති තැන් වූ අනුව අර්ථකථනය කෙරෙනුයේ ආහාරයෙන් වෙන්ව සිටින දිනය, විශේෂයෙන් සෝම යාගයට పూర్ව දිනේ යනුවෙනි. මොකක්ද මේ කියන්නේ? බ්‍රාහ්මණය, සතපත බ්‍රාහ්මණය සහ ඒ වගේම අයිතරේය බ්‍රාහ්මණය කියන මේ දෙකේ බ්‍රාහ්මණික මූලාශ්‍ර දෙකක්, බ්‍රාහ්මණික වත්පිළිවෙත් ගැන සඳහන් වෙන මූලාශ්‍ර දෙකක් තමයි මේ තියෙන්නේ. අයිතරේය සහ සතපත කියන බ්‍රාහ්මණය. අයිතරේය බ්‍රාහ්මණය, සතපත බ්‍රාහ්මණය කියන මේවා බ්‍රාහ්මණික වත්පිළිවෙත් ගැන සඳහන් වෙන මූලාශ්‍ර දෙකක්. එය යෙදීම ඇති තැන් අනුව සතපත කියන බ්‍රාහ්මණය සහ සතපත කියන බ්‍රාහ්මණයයි අයිතරේය කියන බ්‍රාහ්මණය තුලයි උපවසත කියන શબ્දයත් උපවසත කියන මේ වත්පිළිවෙත් ගැන සඳහන් කරනවා. ඒ තැන් අනුව අර්ථකථනය කෙරෙනුයි. උපවසත කියන එක අර්ථකථනය කරනවා ආහාරයෙන් වෙන්ව සිටින දිනය, විශේෂයෙන් සෝම යාගයට పూర్ව දිනේ කියලා. උපෝසත දිනේ කියලා කියන්නේ, උපවසත කියලා කියන්නේ ආහාරයෙන් වෙන්ව සිටින දිනයක්, විශේෂයෙන්ම සෝම යාගයට పూర్ව දිනේ විදිහටත් දැක්වෙනවා. බ්‍රාහ්මණ සාහිත්‍යයෙහි සඳහන් වෙන උපවසත ශබ්දය හා බැඳී ඇති වත්පිළිවෙත් මොනවාද කියලා ප්‍රශ්නයක්. යොමු වෙනවා. බ්‍රාහ්මණ සාහිත්‍යයෙහි සඳහන් වන උපවසත ශබ්දය හා බැඳී පවතින වත්පිළිවෙත් මොනවද කියලා අපි බලමු. දිනේ පිළිබඳ මතවාද පැවතියද සාමාන්‍යයෙන් අමාවක හා පසළොස්වක යන දෙදින පෙර පටන් පිළිගෙන ඇති බව පෙනේ. මේ දවස මොකක්ද කියලා සඳහන් කරද්දී උපවසත කියන උපෝසත දින මොනවද කියලා කියනවා. දිනේ පිළිබඳ මතවාද පවතිනවා. සාමාන්‍ය අමාවක සහ පසළොස්වක යන දෙදින තමයි උපෝසත දින විදිහට අතීතයේ ඉඳලා වැඩිපුර පිළිගන් අරගෙන තියෙන්නේ. අමාවක දිනේ කියන්නේ මාසෙ පොය දවස, කරවල පොය දවස, කරවල දවස, හඳ නැති දවස, පසළොස්වක පූර්ණ චන්ද්‍රයා තියෙන පසළොස්වක දවස. ওই දෙක තමයි උපෝසත දින දෙක විදිහට යෙදিলা තියෙන්නේ. දෙවියන් සමග වසන දිනේ යනු එහි සාම්ප්‍රදායික අර්ථය වශයෙන් ගැනේ. සාම්ප්‍රදායික අර්ථය වශයෙන් ගන්න පුළුවන් දෙවියන් සමග වසන දිනය කියලා. තාම අපි බ්‍රාහ්මණ සාහිත්‍යයේ සඳහන් වන උපවසත ශබ්දය හා බැඳී ඇති වත්පිළිවෙත් මොනවාද කියන එක ගැන කතා කරද්දී මෙතන සඳහන් වෙනවා ආහාරයෙන් වෙන් වෙලා ඉඳීම සහ විශේෂයෙන් සෝම යාගයට పూర్ව දිනේ කියන අදහස. ඊට පස්සේ වත්පිළිවෙත් ගැන අපි බලමු. මේ දවස ගැන තමයි තාම කතා කරන්නේ. එදිනට
පිරිසිදු ඇඳුම් ඇඳගෙන ගිනි පොදන ගෙට ගොස් විසීම යජමානයාට නියමිත කාර්යයකි. යජමාන කියලා කියන්නේ යාගය කරවන කෙනා. පිරිසිදු ඇඳුම් ඇඳ ගැනීමේ වත් පිළිවෙත්, ඒ වගේම ගිනි පුදන ගෙට ගිහිල්ලා සිටීම, ඒ වගේ දේවල් තියෙනවා. යජමාන යාග කරනු ලබන්න. යාගය සිද්ධ කරන්නේ මේ යජමාන කියන කෙනා. සමග එදින දෙවියන් වාසය කරන බව වෛදික පිළිගැනීමකි. යජමානත් එක්ක දෙවියන් වාසය කරනවා කියන පිළිගැනීම තියෙනවා. එහෙනම් මේ දවසේ ආහාරයෙන් වෙන් වෙලා, ඒ වගේම පිරිසිදු ඇඳුම් ඇඳගෙන ගිනි පුදන ගෙට සම්බන්ධ වෙලා එහෙම තමයි ඉන්නවා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේ වත් පිළිවෙත් කිහිපයක්. අපෙන් අහන්නේ ප්‍රශ්නය, අපි නිර්මාණය කරගත්ත ප්‍රශ්නේ බ්‍රාහ්මණ සාහිත්‍යයේ සඳහන් වන උපවසත ශබ්දය හා බැඳී ඇති වත් පිළිවෙත් මොනවද කියලා. දෙවියන් සමග පිරිසිදු ඇඳුම් ඇඳගෙන සිටීම වත් පිළිවෙත්. ඊට පස්සේ ආහාරයෙන් වැළකී සිටීම වගේ වත් පිළිවෙත් තමයි සිදු වෙලා තිබෙන්නේ. යජමාන යනුවෙන් හඳුන්වනු ලබන්නේ කවුරුන්ද? ඔහු හා සම්බන්ධ වෛදික පිළිගැනීම කුමක්ද? යජමාන කියලා කියන්නේ යාගය කරවනු ලබන කෙනා. උපෝසත දිනයේදී යාග කරනවා. ඒ අමාවක සහ එහෙම නැත්නම් 15වක දවස්වල තමයි ඒ යාග කරන්නේ. ඒ යාගය කරවන කෙනා තමයි යජමාන කියලා කියන්නේ. යජමාන කියලා කියන්නේ යාගය කරවන කෙනා. සෝම පානයේ දෙවියන්ගේ ප්‍රියතම පානය ලෙස දැක්වෙන හේයින් සෝම යාගයට පෙර දින දෙවියන්ගේ පැමිණීම සිදුවෙන බව අදහස් කළා විය හැකිය. මේ බ්‍රාහ්මණික ඉගැන්වීම් ගැන අපි කතා කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ගෘහස්ත කාර්යයන්ගෙන් වෙන්ව ව්‍රත සමාදන් වී ආහාරයෙන් වැළකී සිටීම මෙහි මූලික ලක්ෂණයයි. මොකක්ද? ගෘහස්ත කාර්යයන්ගෙන් වෙන් වී සිටීමත් වත් පිළිවෙතක්. ව්‍රත සමාදන් වීම තවත් පිළිවෙතක්. ආහාරයෙන් වැළකී සිටීම තවත් පිළිවෙතක්. උපෝසත කියන ඉගැන්වීමත් එක්ක සම්බන්ධ පිළිවෙත් මොනවද කියලායි අපි ප්‍රශ්නය ඇහුවේ. එතකොට යජමාන කියන්නේ කවුද කියන ප්‍රශ්නයට පිළිතුරු අපි සාකච්ඡා කළා. යජමානියා වෙනුවෙන් ස්තෝත්‍ර ගායනා කරමින් යාගය මෙහෙවීම බ්‍රාහ්මණ පූජකයාගේ කාර්යයි. යජමානියා වෙනුවෙන් ස්තෝත්‍ර ගායනා කරමින් යාගය මෙහෙවීම බ්‍රාහ්මණ පූජකයාගේ කාර්යය. යජමාන කියලා කියන්නේ යාගය කරවන කෙනා. එතකොට බ්‍රාහ්මණ පූජකයා මොකද කරන්නේ? යාගය කරවන යජමාන ගැන ස්තෝත්‍ර ගායනා කරමින් යාගය මෙහෙවීම සිද්ධ කරනවා. යාගය මෙහෙවීම. යාගය පැවැත්වීම කරන්නේ කවුද? යජමාන. යජමාන තමයි යාගය පවත්වන්නේ. යාගය මෙහෙවන්නේ බ්‍රාහ්මණ පූජකයා. සමාජයේ පවත්නා චාරිත්‍ර විධි තමන් අනුගමනය කරන ඉගැන්වීම් වලට අනුරූපව සකස් කර ගැනීම පශ්චාත් කාලීන පොදු වශයෙන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙලකි. සාමාන්‍ය සමාජයේ පවතින චාරිත්‍ර විධි, සමාජයේ යම්කිසි චාරිත්‍රයක් මොකක් හරි පවතිනවා නම් ඒක පස්සේ කාලේ සමහර සමාජ කොටස් වලට අනිකුත් සමාජ කොටස් වලටත් එකතු වෙලා තියෙනවා. ඒ චාරිත්‍ර විධි ජෛන හා බෞද්ධ සම්ප්‍රදායන්ද එදා සමාජයේ පැවති වෛදික සිරිත් විරිත් මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකොට ස්වකීය ඉගැන්වීම් වලට අනුරූප වන ආකාරයෙන් සංස්කරණය කර ගැනීම ඒ සමයන් පිළිබඳ සංස්කෘතික ඉතිහාසය පිරික්සා බැලීමේදී පෙනී යයි. ජෛන ආගම කියලා කියන්නේ එක ඉගැන්වීමක්, බෞද්ධ සම්ප්‍රදාය කියන්නේ තවත් ආගමික සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදායන් දෙකේම තියෙනවා බ්‍රාහ්මණික සම්ප්‍රදායෙන් සමහර විට සංස්කරණය කරලා බෞද්ධ සම්ප්‍රදායට ගැලපෙන විදිහට, එහෙම නැත්නම් ජෛන සම්ප්‍රදායට ගැලපෙන විදිහට එකතු කරගත්ත වත් පිළිවෙත්. ඒ වගේ දේවල් තියෙනවා. ආගමික මෙතන කියන්නේ ගැනීම ඒ සමයන්. ඒ සමයයන් කියලා කියන්නේ මෙතන ආගම
වෛදික ආගම ආගමික ඉගැන්වීම ඒ වගේම බෞද්ධ සම්ප්‍රදායික ඉගැන්වීම ආගමික සම්ප්‍රදාය ඉගැන්වීම කියන එක. මොකද කියන්නේ ඒ සමයන් ගැන ඒ ආගමික ඉගැන්වීම් ගැන අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලි වෙනවා ඒ ජෛන ආගමික සංස්කෘතියටයි ඒ වගේම බෞද්ධ සම්ප්‍රදායික ඉගැන්වීම් තුලයි ඒ කාලේ පැවතුණු ඉගැන්වීම් ඇතුළත් වෙලා තියෙනවා කියන එක. උපවසත දිනෙහි වෛදික යජමානයා භාර්යාවද සමග ගිනි පුදන තැනට අග්න්‍යාගාර ගොස් විසීමෙන් ජෛන ගෘහස්ථයාද සියලු ගෘහ කාර්යයන්ගෙන් ඉවත්ව ව්‍රත සමාදානයෙන් ජීවත් වෙයි. උපවාසයෙන් යුක්තව පෝසද ශාලාවෙහි ගත කරයි. එහෙම සඳහන් වෙනවා පාඩමේ විස්තර කරනවා. මොකද්ද කියන්නේ? උපවස දිනෙහි වෛදික යජමානයා වෛදික යුගයේත් යජමාන කියලා කෙනෙක් ඉන්නවා. උපවස දිනේදී වෛදික යජමානයා ඒ කියන්නේ වෛදික යුගයේදී මේ යජමාන කියන යාගය කරවන කෙනා සඳහන් කරනවා භාර්යාවත් එක්ක ගිහිල්ලා පුදන තැනට යාගය පවත්වන තැනට අග්න්‍යාගාරයට යාගය කියලා කියන්නේ ගිනි දෙවියන්ට පවත්වන දේවල්නේ. එතකොට අග්න්‍යාගාරයක් තියෙනවා. ඒ ගිනිහල් ගේ තමයි අග්න්‍යාගාරය තමයි ඒ දේවල් දවලා පුච්චලා දෙවියන්ට ආග්‍රහණය කරන්නට සමහර වෙලාවට ලබා දෙන්නේ. ඒ විදිහේ දේවල් කරන්නේ. එතකොට ජෛන ගෘහස්ථයාද සියලු ගෘහ කාර්යයන්ගෙන් ඉවත්ව ඔන්න වෛදික යජමානයා මොකද කරන්නේ? භාර්යාවත් එක්ක ගිහිල්ලා අනිත් ගෘහ කාර්යයන්ගෙන් වෙන් වෙලා අග්න්‍යාගාරයට ගිහිල්ලා ඉවත් පිළිවෙත් කරනවා. ජෛන ගෘහස්ථයාත් සියලු ගෘහ කාර්යයන්ගෙන් ඉවත් වෙලා ව්‍රත සමාදානයෙන් ජීවත් වෙනවා. ජෛන ගෘහස්ථයාත් සියලු ගෘහ කාර්යයන්ගෙන් ඉවත් වෙලා ව්‍රත සමාදානයෙන් ජීවත් වෙනවා උපෝසත දවසට. එහෙනම් මොකෙන්ද මේ ජෛන ආගම විසින් මේ උපෝසත කියන අවස්ථාව ලබාගෙන තියෙන්නේ? බ්‍රාහ්මණික ඉගැන්වීමෙන්. උපවාසයෙන් යුක්තව පෝසද ශාලාවෙහි ගත කරයි. උපවාසයෙන් යුක්තව ගත කරනවා කියලායි සඳහන් වෙන්නේ. බුදු සමයෙහිදී වනාහි ගිහි පැවිදි දෙපක්ෂයේ විසින් අනුගමනය කෙරෙන චාරිත්‍ර විධි එකිනෙකට වෙනස්ය. බුදු සමයේ ගිහි පැවිදි දෙපක්ෂයේ විසින් අනුගමනය කරන චාරිත්‍ර විධි එකකට එකක් වෙනස්. චන්ද්‍රමාස ක්‍රමය අනුව ලැබෙන පසළොස්වක අමාවක පුරාටවක සහ අව අටවක යන දින 4ක් උපෝසත දින වශයෙන් ගැනෙන අතර ඔන්න ප්‍රශ්නයක් තිබුණා. අපි මේ ප්‍රශ්නයට අවධානය යොමු කරමු. ඔව්. උපෝසත දින කීයද කියන ප්‍රශ්නේ. අපි බලමු උපෝසත දින කීයද කියන. ඔව් මේ අහන්නේ භික්ෂුන් වහන්සේලාගේ උපෝසත කර්මය හා බැඳුණු උපෝසත දින 4 නම් කරන්නට කියලා. 2012-2013 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ භික්ෂුන් වහන්සේලාගේ උපෝසත කර්මය හා බැඳුණු බොහෝ උපෝසත දින 4 මොනවද කියලා. මෙතනදී ඒකට පිළිතුරු ලැබෙනවා. මොනවද? චන්ද්‍රමාස ක්‍රමය අනුව ලැබෙන පසළොස්වක අමාවක පුරාටවක සහ අව අටවක. පසළොස්වක අමාවක පුරාටවක සහ අව අටවක කියන දින 4 අවස්ථා 4. එහෙනම් අපිට එහෙම පිළිතුරු දෙන්නට පුළුවන්. ඒ දින 4 මොනවද කියලා? පසළොස්වක, ඊළඟට අමාවක, ඊළඟට පුරාටවක සහ අව අටවක. මං සඳහන් කළා පසළොස්වක කියලා කියන්නේ පොය දවස, අමාවක කියලා කියන්නේ මාසි පොය දවස, පුරාටවක කියලා කියන්නේ හඳ මෝරගෙන එනකොට 8 වෙනි දවස, වක් 8ක් සම්පූර්ණ වෙන දවස. ඊළඟට අව අටවක කියලා කියන්නේ හඳ පොය දවසේ ඉඳලා අනිත් පැත්තට හඳ මෝරලා අවසන් වෙලා හඳ කලාවෙන් කලාව අඩු වෙගෙන යන 8 වෙනි දවස. මෙන්න මේ කියන දවස් 4 තමයි චන්ද්‍රමාස ක්‍රමයට අනුව භික්ෂුන් වහන්සේලා උපෝසත දින 4 විදිහට
පාවිච්චි කරලා තියෙන්නේ. මේ දින 4හිම හෝ 8වක අට්ටමි දෙදින හැර සෙසු දිනවල හෝ ගිහි පක්ෂයේ අෂ්ටාංග සීල සමාදානින් යුක්තව විවේකීව ආගමික කටයුතු වල නිරත වෙයි. මේ දින 4හිම හෝ 8වක අට්ටමි දෙදින හැර සෙසු දිනවල හෝ ගිහි පක්ෂයේ අෂ්ටාංග සීල සමාදානින් යුක්තව විවේකීව ආගමික කටයුතු වල නිරත වෙයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ අට්ටමි දවස් පුරාටවකයි අවාටවකයි කියන දවස් දෙක තමයි අට්ටමි කියලා කියන්නේ. ඒ දෙක ඇරෙන්න බොහෝ වෙලාවට සමහර අය 4 පොයටම සිල් ගන්නවා. 4 පොය කියලා කියන්නේත් මේක 15වක අමාවක පුරාටවක අවාටවක. ගොඩක් දෙනෙක් 15වක සහ අමාවක කියන දවස් දෙකේදී උපෝසත කර්මය සඳහා සම්බන්ධ වෙනවා, සිල් සමාදන් වෙනවා. අපි සාමාන්‍ය දන්නේ සිල් සමාදන් වෙනවා කියලා අෂ්ටාංග සීලේ සමාදන් වෙනවා. අෂ්ටාංග සීලේ සමාදන් වෙලා විවේකීව ගත කරනවා. භික්ෂු උපෝසත කර්මයේ ආරම්භය බෞද්ධ භික්ෂුව විසින් පවත්වාගෙන එනු ලබන උපෝසත චාරිත්‍ර විධි ගෘහස්ත අංශයට වඩා හාත්පසින් වෙනස් වේ. උපෝසත කර්මයේ ආරම්භය ගැන කතා කරනකොට බෞද්ධ භික්ෂු ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච උපෝසත කර්මයේ මීට වඩා වෙනස්. අපි දැන් මේ වෙනකොට කතා කළා ජෛන ආගමික ඉගැන්වීමේ උපෝසත කර්මය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඊළඟට වෛදික යුගයෙන් මේ උපෝසත කියන එක නිර්මාණය වෙලා ආවේ කොහොමද කියන එක. ඒ ගැන සංකල්ප මොනවද කියන එක. ඊළඟට බෞද්ධ ගිහි පිරිස විසින් උපෝසත දින විදිහට පාවිච්චි කරන දිනයන් මොනවද? ඒ දවසේදී මොනවද කරන්නේ කියන එක ගැන කතා කළා. ඊළඟට අපි කතා කරන්නට ලෑස්ති වෙන්නේ භික්ෂූන් වහන්සේලා උපෝසත කර්මයේ සිදු කරන්නට ක්‍රියා කරන්නේ කොහොමද? භික්ෂුන් වහන්සේලාගේ උපෝසත කර්මයේ ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියලා තමයි ඊළඟට අපි දැන් කතා කරන්න ලෑස්ති වෙන්නේ. අපි බලමු පහුගිය ප්‍රශ්න කිහිපයක්. එතකොට අපිට උපෝසතය සඳහා සංඝයා රැස්වීමට පෙර සිදු කළ යුතු පුබ්බ කරන පිළිබඳ කෙටි විස්තරයක් කරන්න අපි පාඩමේදී කතා කරමු. පිළිවෙතින් පෙළ ගැසීමේ තේමාව අර්ථවත් කිරීමට අගාරික වත මඟ පෙන්වයි විස්තර කරන්න. අගාරික වත පිළිවෙතින් පෙළ ගැසීමේ තේමාව අර්ථවත් කරනවා කියලා සඳහන් කරනවා. ඒ ප්‍රශ්නේ පිළිවෙතින් පෙළ ගැසීම. වත් පිළිවෙත් වලින් යුක්ත වීම. අගාරික වත ජෛන වෛදික යුගයේදී උපෝසත දිනේදී පිළිවෙතින් පෙළ ගැහුණු ආකාරය ගැන කතා කළා. ඊළඟට ජෛන පිරිස් විසින් උපෝසත දිනේදී මොනවද පිළිවෙතින් පෙළ ගැහුණේ කියලා අපි කතා කළා. ඒ වගේම බෞද්ධ ජනතාව අනිකුත් ගෘහ බාධකයන්ගෙන් වෙන් වෙලා ගිහිල්ලා අෂ්ටාංග සීලේ සමාදන් වෙලා පිළිවෙතින් පෙළ ගැහිලා ඒ සිල්පද 8 ආරක්ෂා කරමින් ක්‍රියා කරනවා. එහෙනම් අන්නේ ගැන අපිට විස්තර කරන්න පුළුවන්. වෛදික යෝගයේ පිළිවෙතින් පෙළ ගැහිලා ඒ වගේම පිළිවෙතින් පෙළ ගැසීමේ තේමාව අර්ථවත් කිරීමට අගාරික වත. ඒක තමයි අගාරික වත කියලා කියන්නේ. අපි තවදුරටත් පාඩමේ සාකච්ඡා කරනකොට මේ පිළිබඳව කතා කරමු. 2017-2018 අවුරුද්දේ ප්‍රශ්නේ චන්ද්‍රමාස ක්‍රමයේ අනුව ලැබෙන උපෝසත දින 4 නම් කරන්න. මේ ප්‍රශ්නය අහලා තියෙනවා 2017-2018 අවුරුද්දේ උපෝසතයේ සඳහා සංඝයා රැස්වීමට පෙර සිදු කළ යුතු පුබ්බ කරණය ගැන පැහැදිලි කරන්නට කියලා. අපි කතා කරනවා ඒ ගැන. පොහොය කර්මයන් තුලින් භික්ෂූන් අතර සමගිය හා පාරිශුද්ධිය ඇතිවන අයුරු පහදා දෙන්න. පොහොය කර්ම සිද්ධ කිරීම. එහෙම නැත්නම් භික්ෂූන් වහන්සේලා උපෝසත කර්මයේ සිද්ධ කරන ආකාරය ගැන තමයි අපි ඊළඟට කතා කරන්නට ලෑස්ති වෙන්නේ. එතකොට ඔබට පැහැදිලි වේවි පොහොය කර්මයේ තුලින් භික්ෂූන් වහන්සේලා අතර සමගිය ඒ වගේම පිරිසිදු බව ඇති වෙන්නේ කොහොමද කියලා. ඒ වගේ ප්‍රශ්න තමයි ලැබිලා තියෙන්නේ. අපි බලමු. සමකාලීන සමාජයේ පැවති චාරිත්‍ර ධර්මය අනුව භික්ෂු උපෝසතය බෞද්ධ භික්ෂූන් විසින්ද උපෝසත දින යම්කිසි ක්‍රියාපිළිවෙලක් අනුගමනය කිරීම උචිතයයි බිම්බිසාර රජතුමා විසින් කළ ආයාචනයේ ඇසුරෙන් පනවන ලද්ද ප්‍රඥප්තියක් වෙයි. සමකාලීන සමාජයේ උපෝසතය කියන එකට ජෛනාගම තුලත් උපෝසතය කියන එකට අවධානය යොමු වෙලා තිබුණා කියලා අපි කතා කළා.
එහෙනම් ඒ වෙනකොට ආගමික මේ වශයෙන් ලොකු පිළිගැනීමක් තිබ්බා මේ උපෝසත කියන ඉගැන්වීමට. උපෝසතයට. ඒ නිසා බිම්බිසාර රජතුමා කල්පනා කළා බෞද්ධ භික්ෂූන් වහන්සේලාටත් මේ පොය දවසේ උපෝසතය දවසේ උපෝසත කර්මයට සම්බන්ධ මොනවා හරි ඉගැන්වීමක් පනවලා තිබුණොත් ප්‍රඥප්තියක් පැනෙව්වොත් ඒක හොඳයි කියලා කල්පනා කළා. ඊට පස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. කවුද ඉල්ලා සිටියේ? බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර මහරජතුමාගේ ඉල්ලීම පරිදි තමයි බුදුරජාණන් වහන්සේ පොහොය කර්ම කිරීම උපවසත එහෙම නැත්නම් උපෝසත කර්මය ගැන දේශනා කරන්නේ. නිදාන කතාව අනුව උපෝසත රැස්වීම ශ්‍රමණ සංස්කෘතිය තුළ පැවති ජනප්‍රවාදයේ දිනාගත් චාරිත්‍ර ධර්මයකි. නිදාන කතාව අනුව ගත්තොත් එහෙම උපෝසත රැස්වීම ශ්‍රමණ සංස්කෘතිය තුළ පැවති ජනතාවගේ ප්‍රසාදය දිනා ගන්න හේතු වෙච්ච දෙයක්. උපෝසත කර්මයකට යෙදෙනවා, උපෝසත කර්මවල යෙදෙනවා කියලා කියන්නේ ගොඩක් පිළිගැනීමක්, ගොඩක් දෙනෙක්ගේ පිළිගැනීමක් තිබුණා. අන්න ඒ නිසා චාතුද්දසී, පන්නරසී හා අට්ටමී පොහෝ දිනවල තීර්ථක පිරිස් එක් තැනකට රැස් වෙති. චාතුද්දසී, පන්නරසී, අට්ටමී කියන දවස්. මොනවද? චාතුද්දසී, පන්නරසී, අට්ටමී. චාතුද්දසී, අපි චාතුද්දසී පන්නරසී කියලා කියන්නේ මොනවද කියලා කතා කරමු. චාතුද්දසී, පන්නරසී සහ අට්ටමී කියන දිනවල තීර්ථකයෝ පිරිස් වශයෙන් එකතු වෙලා එතනට පැමිණෙන ගිහියන්ට ඔවුහු දහම් දෙසති. තීර්ථකයෝ මොකද කරන්නේ? චාතුද්දසී, පන්නරසී, අට්ටමී කියන උපෝසත දිනවල රැස් වෙනවා. ඒ රැස් වෙන අයට, මිනිස්සුන්ටත් ධර්මයේ දේශනා කරනවා. එතැනට පැමිණෙන ගිහියන්ට ධර්මයේ දේශනා කරනවා. එහෙයින් බෞද්ධ භික්ෂූන් විසින්ද එබඳු ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම බුදුසසුනේ ජනප්‍රියතාව සඳහා හේතු විය හැකිය යන අදහසින් රජතුමා එකී ඉල්ලීම කළ බව විනය මහ වගයෙහි සඳහන් වේ. මහා වග්ගපාළියේ සඳහන් වෙනවා. රජතුමා ඒ වගේ ඉල්ලීමක් කරන්නට ඇත්තේ තීර්ථක පිරිස් විසින් ඒ වගේ වත්පිළිවෙතක් අනුගමනය කරගෙන යනවා. බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ දවස්වලට සම්බන්ධ වුණාට පස්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ වගේ පිළිවෙතක් භික්ෂුන් වහන්සේලාත් සිදු කළොත් ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීම සඳහාත් ඒ වගේම ජනතාවට ඒ දවසේදී ගොඩක් ධර්මයේ කියලා දෙන්නටත් හැකියාව ලැබෙයි කියලා එහෙම හිතලා බිම්බිසාර රජතුමා උපෝසතය භික්ෂුන් වහන්සේලාට පනවන්නට කියලා බුදුරජාණන් වහන්සේකින් ඉල්ලා සිටියා කියලයි මහා වග්ගපාළියේ සඳහන් වෙන්නේ. එහෙනම් බිම්බිසාර මහරජු විසින් උපෝසත කර්මය සිදු කිරීමට, උපෝසත කර්ම සිදු කිරීමට භික්ෂුන් වහන්සේලාටත් පනවන්නට යයි ඉල්ලා සිටි බව සඳහන් වෙන මූලාශ්‍රය මොකක්ද කියලා මහා වග්ගපාළියේ සඳහන් වෙන්නේ. විනය පිටකේ මහා වග්ගපාළියේ. තවත් ප්‍රශ්නයක් අපි බලමු. අනුමාන ආදර්ශ ප්‍රශ්නයක්. බ්‍රාහ්මණ සාහිත්‍යයේ සඳහන් වන උපවසත ශබ්දය හා බැඳී ඇති වත් පිළිවෙත් අපි කතා කළා. ඊළඟට යජමානයා යනුවෙන් හඳුන්වනු ලබන්නේ කවුද කියලා කතා කළා. බුදුදහමේ සඳහන් උපෝසත දින 4 මොනවද කියලා අපි ඉගෙන ගත්තා. බෞද්ධ ගිහියන් බුදුදහමේ සඳහන් උපෝසත දින 4 මොනවද කියලා අපි මම නැවත වතාවක් මතක් කරන්නම්. බෞද්ධ ගිහියන් උපෝසත දිනේදී සමාදන් වන්නා වූ සීලය කුමක්ද? අෂ්ටාංග උපෝසත සීලය. බෞද්ධ භික්ෂූන් විසින්ද උපෝසත දිනය තුළ කිසියම් ක්‍රියාපිළිවෙලක් අනුගමනය කිරීම උචිතයයි පවසමින් ඒ සඳහා භික්ෂූන්ට ආයාචනා කරන ලද රජතුමා කවුද? රජතුමා එසේ ඉල්ලීමක් කිරීමට හේතුව කුමක්ද? මොකක්ද? කවුද රජතුමා? බිම්බිසාර රජතුමා. එහෙම ඉල්ලන්න හේතුව භික්ෂුන් වහන්සේලාත් ජනප්‍රසාදයේ දිනාගෙන ඒ පොය දවසේදී ගිහි ජනතාවට බොහෝ ධර්මකාරණාවන් කියා දෙන්නට සුදුසු දවසක් බවට ඒ දවස් පත් කරගන්නට යෝග්‍ය නිසා තමයි මේ වගේ ඉල්ලීමක් කරලා දෙන්නේ. භික්ෂුන් වහන්සේලා උපෝසතය සඳහා රැස්වන්නේ කිනම් දිනයකදීද? හරි, අපි දැන් ඒක ගැන තමයි කතා කරන්නට ලෑස්ති වෙන්නේ. මොන වගේ දවසකද භික්ෂුන් වහන්සේලා එකතු වෙන්නේ කියලා. ප්‍රථමයෙන් ඒ රැස්වීම් වලදී ධර්ම දේශනා කිරීමට අනුමැතිය ලබා දුන්නත්
පසුව සංඝයාගේ සාමග්‍රීය අපේක්ෂාවෙන් එතෙක් පනවා තිබූ ශික්ෂාපද සිහි ගැන්වීම හා එයින් පිරිසිදු බව විමසා බැලීම සඳහා ප්‍රාතිමෝක්ෂ දේශනය අනුමත කරන ලදී. උපෝසත දවසේදී පළවෙනියටම තිබුණේ අනුමැතිය ලබා දීලා තිබුණේ ධර්මදේශනා කිරීමට. ධර්මදේශනා කරන්නට තමයි තියෙන්නේ උපෝසත දිනවල. හැබැයි පස්සේ කාලේ වෙනකොට පනවා තිබූ ශික්ෂාපද සිහි ගැන්වීම එතෙක් පනවා තිබූ ශික්ෂාපද සිහි ගැන්වීම සඳහා පනවෙනවා බුදුරජාණන් වහන්සේ. උපෝසත දවසේ උපෝසතය දවසේ මොකද කරන්නට තියෙන්නේ? එතෙක් පනවා තිබූ ශික්ෂාපද සිහි ගැන්වීම වස් ප්‍රාතිමෝක්ෂ දේශනය. ප්‍රාතිමෝක්ෂ දේශනය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට පනවලා තිබුණු ඒ වනකොට පනවලා තිබුණු ශික්ෂාපද සියල්ලක්ම. උපෝසතයේ දවසේ නම් භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීම, ප්‍රාතිමෝක්ෂයේ දේශනා කිරීම. ප්‍රාතිමෝක්ෂයේ ඇතුළත් ශික්ෂාපද සියල්ල එකවර පනවන ලද ඒවා නොවන හේයින් දැනට සම්මතව පවත්නා භික්ෂු උපෝසත විදිය ශික්ෂාපද පනවා වර්ග කොට සියල්ල සකස් කිරීමෙන් පසුව සංවිධානය වූවක් ලෙස සැලකිය හැකිය. එතෙක් පනවා තිබූ කියන එකනේ අපි කතා කළේ. බුදුරජාණන් වහන්සේගෙන් බිම්බිසාර රජතුමා ඇවිල්ලා ඉල්ලලා උපෝසතය අනුමත කරලා ඒ කාලේ වෙනකොට පනවලා තිබුණු ශික්ෂාපද තමයි සිහිපත් කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙන්නේ. හැබැයි වර්තමානයේ වෙනකොට ප්‍රාතිමෝක්ෂයට ඇතුළත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ දේශනාව විදිහට බුදුරජාණන් වහන්සේ පනවන්නට යෙදුණු විනය ශික්ෂා 220ම අන්තර්ගත වෙනවා. එහෙයින් භික්ෂු උපෝසතයේ පියවර කිහිපයකදී සංස්කරණය වූවක් හා සංවිධානය වූවක් වශයෙන් සැලකීම අනුචිත නොවේ. භික්ෂුන් වහන්සේලාට පනවලා තිබෙන මේ ප්‍රාතිමෝක්ෂය කාලය එකම දවසක පැනවෙච්ච එකක් නෙමෙයි. කාලෙන් කාලයට තමයි එක එක විනය නීති පැනවෙන්නේ. ඒ නිසා ඒවා සංස්කරණය වෙච්ච ඒවා පස්සේ කාලේදී එකතු වෙච්ච ඒවා විදිහට සැලකීම උචිත නොවන දෙයක් නොවේ. හරි. ඊළඟට අපි බලමු උපෝසත ක්‍රියා පිළිවෙල මොකක්ද කියලා. ආරම්භයේදී භික්ෂූන්ගේ රැස්වීම් 4ක් වුවද පසුව මාසකට 2 වරක් පමණක් රැස්වන ලෙස නියම විය. මුලින්ම ආරම්භයේදී භික්ෂූන්ගේ රැස්වීම් 4ක් මාසයකට 4ක්. ඊට පස්සේ වෙනකොට අමාවක 15වක කියන දවස් දෙක සම්මත වුණා. අමාවක සහ 15වක කියන දින දෙක. භික්ෂූන් වහන්සේලා උපෝසතය සඳහා රැස්වන්නේ කිනම් දිනයකදීද මොන දිනවලද කියලා යහන්නේ. මොන දිනවලද? අමාවක ඒ වගේම අමාවක 15වක දවස්වල අටමි අටවක පොහොය දෙක ඉන් ඉවත් කර ඇත. අමාවක අටමි අටවක පොහොය දෙක ඉවත් කරලා තියෙනවා. අටමි පොය පුරාටවක සහ අවාටවක කියන දෙක ඉවත් කරනවා. භික්ෂුන් වහන්සේලා පොහොය කර්ම කිරීම සඳහා එකතු වෙන දවස් දෙක තමයි අමාවකයි 15වකයි කියන දවස්. මෙසේ රැස්වනුයේ සම්මත සීමා ගෘහයටය. ඊළඟ ප්‍රශ්නයත් අපි බලමු. මොකක්ද තියෙන්නේ කියලා. භික්ෂූන් වහන්සේලා උපෝසතය සඳහා රැස්වන ස්ථානය හඳුන්වන නම කුමක්ද? ප්‍රශ්නයට පිළිතුර පාඩමින් ලැබෙනවා. පාඩමේ මෙසේ රැස්වූ වනුයේ සම්මත සීමා ගෘහයට සීමා මාලකය කියලා කියනවා, සීමා ගෘහය කියලා කියනවා. වර්තමානයේ වෙනකොට අපි කියනවා පොහොය කර්ම ගෙය කියලා. ඒ ඔක්කොම සඳහන් වෙන්නේ සීමා මාලකය කියන අදහස. එහෙනම් සීමා මාලකයට පොහොය කර්ම ගෙට සීමාවට තමයි එකතු වෙන්නේ පොහොය කර්ම කිරීම සඳහා. එක් ප්‍රදේශයක් තුළ එකට වාසය කරන සමගි සම්පන්න භික්ෂූන්ට එක්ව පොහොය කිරීම සඳහා සීමාවක් සම්මත කර ගැනීම විනය නියමය.
එක් ප්‍රදේශයක් තුළ වාසය කරන භික්ෂූන් වහන්සේලාට සමගි සම්පන්න භාවයෙන් පොහොය කර්ම කිරීමට සීමාවක් පනවා ගන්න පුළුවන්. හැම දෙනාගේම කැමැත්ත අනුව තමයි ඒක කරන්නට පුළුවන්. භික්ෂුන් වහන්සේලාගේ අකමැත්තක් තියෙනවා නම් පොහොය කර්මයක් නිර්මාණය කරගන්නට බැහැ. සංඝයා අතර බෙදීම් ඇති නොවන අයුරින් සමගි වූ සංඝයා විසින් පොහොය කළ යුතුය. පොහොය කර්ම කරද්දී සංඝයා අතර බෙදීම් ඇති වෙන්න බැහැ. එහෙම වුණොත් එහෙම සංඝ කර්ම කිරීමේ ප්‍රධාන අරමුණම තමයි සමගිය ඇති කර ගැනීම. සමගිය ඇති කරගන්නට සංඝ කර්ම කරන්නට ගිහිල්ලා සමගිය බිඳිලා ගියොත් එතනදී ගැටලුවක් ඇති වෙනවා. ප්‍රදේශයක් සම්මත කොටගෙන ඒ ප්‍රදේශය තුළ එකට වාසය කරන ඒකමතික භික්ෂු පිරිස එකට රැස්ව එකට විසිර යාම මෙයින් අපේක්ෂිතයි. සාමාන්‍ය අදහස් කරන්නේ ප්‍රදේශයක වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා සම්මත කරගත්ත සීමාවකට එකතු වෙලා ඒකමතික වූ අදහස් උදහස් ඇතිව ක්‍රියා කිරීම සඳහා තමයි මේ විදිහේ දෙයක් සම්මත කරගෙන තියෙන්නේ. පොහොය කර්ම කිරීම සම්මත කරගෙන තියෙන්නේ. ධර්මයට එකඟ වීමත් සමගියත් යන කරුණු දෙකෙහි අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරේ. අනිවාර්යයෙන්ම ධර්මයට එකඟ වෙන්නට ඕන, ඊළඟට සමගිය ඇති වෙන්නට ඕන, ධර්මයට විනයට අනුකූල වෙන්න ඕන. ඒ වගේම සමගිමත් භාවය කියන එක පොහොය කර්මයකදී අදහස් කරනවා, අපේක්ෂා කරනවා. යම් විනය කර්මයක් සිදු කිරීමේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඒ සිදු කළත් ධර්මයට විනයට විරුද්ධ නම් ඒ ප්‍රතික්ෂේප කිරීමට සංඝයාට බලය තිබේ. විශාල පිරිසක් එකතු වෙලා සිදු කළත් ධර්මයට විනයට නොගැලපෙන විදිහේ පොහොය කර්ම සිදු වෙනවා නම් භික්ෂුන් වහන්සේලාට ඒක ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තියෙනවා. මොකද ධර්මයට විනයට යම්කිසි හානියක් සිදු වෙනවා නම් ඒක හොඳ දෙයක් නොවන නිසා. ප්‍රාතිමෝක්ෂ දේශනයට පෙර අවස්ථා 3කදී මූලික කටයුතු සම්පූර්ණ වී තිබේදැයි අපේක්ෂා කරනු ලැබේ. දැන් පොහොය සීමාවට ආවට පස්සේ මොනවද කරන්නට ඕන කියලා නේ අපි කතා කරන්නේ. පොහොය සීමාවේදී ගියපු ගමම්ම භික්ෂුන් වහන්සේලා ඉඳගෙන ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ නැහැ. වැඩ ඉඳගෙන එහෙම දේශනා කරන්නේ නැහැ. ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න කලින් අනුගමනය කරන අවස්ථාවන් 3ක් තියෙනවා. මොනවද? අවස්ථා 3කදී මූලික කරුණු සම්පූර්ණ වෙලා තියෙනවද කියලා බලනවා. ප්‍රථම වරට කරුණු 4ක් ඉටු කර තිබිය යුතුය. පළවෙනියටම කරුණු 4ක් ඉටු කරලා තියෙන්න ඕන. සීමා මාලක හැමදිය යුතුය. පුබ්බ පහන් දැල්විය යුතුය. දහවල් කාලයේ විනය කර්මය සිදු කරන්නේ නම් හිරුවෙලිය ඇති හේයින් පහන් දැල්වීම අනවශ්‍ය බව ප්‍රකාශ කළ යුතුය. බීමට හා පාස් සේදීම් ආදියට අවශ්‍ය පැන් තැබිය යුතුය. ආසන පැනවිය යුතුය. මේ කරුණු වත් 4 මේ වත් 4 උපෝසතය සඳහා සංඝයා රැස්වීමට පෙර සිදු කළ යුතු හේයින් පුබ්බකරණ නමින් හැඳින්වේ. පුබ්බකරණ නමින් හඳුන්වනවා භික්ෂුන් වහන්සේලා පොහොය කර්ම ගෙට වැඩම කරන්න කලින් ඒ සීමා මාලකය ඇසුරින් වැඩ ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සීමා මාලකයේ පිරිසුදු කිරීම ආදිය පැවරලා තියෙන භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. මේ කරුණු 4 සම්පූර්ණ කරලා තියන්න ඕන. සීමා මාලකයේ ඇමදීම දවස් ගානකට පස්සේ වැඩම කරන නිසා එතන අපිරිසුදු වෙලා තියෙන්න පුළුවන්. ඊළඟට පහන් දැල්වීම ආලෝකය අවශ්‍යයි. ඊළඟට බීමට හා පාද දෙවීමට සේදීමට පැන් තැබීම. ඊළඟට ආසන පැනවීම. සීමා මාලකය සම්මජ්ජනී පදීපෝච උදකං ආසනේ නච. එකත් ලියා ගන්න. මොනවද 4? ඒ පාඩේ සඳහන් වෙනවා පුබ්බකරණ සම්මජ්ජනී පදීපෝච. සම්මජ්ජනී කියලා කියන්නේ ඇමදීම. පදීපෝච පහන් දැල්වීමද. උදකං වැළඳීමට සහ පාදෙවීමට පැන් තැබීම. උදකං ආසනේ නච ආසන පැනවීමද. එහෙනම් පුබ්බකරණ අපි දැක්ක ප්‍රශ්නයක් තියෙනවා. පුබ්බකරණ කියන්නේ මොනවද කියලා අහලා තිබුණා. ප්‍රශ්නයක් අහලා තිබුණා. පහුගිය වර්ෂවලත් අහලා තිබුණා. ඒ වගේම මේ තියෙන ප්‍රාතිමෝක්ෂ දේශනයට පෙර මූලික කටයුතු සම්පූර්ණ වී තිබේදයි පිරික්සා බලන අවස්ථා ගණන කීයද? එම අවස්ථා නම් කරන්න. අවස්ථා ගණන
එකක් පුබ්බ කරන, ඊළඟට පුබ්බ කිච්ච, ඊළඟට අවස්ථාවේ සුදුසු බව කියන අවස්ථා 3 තමයි ඒ අවස්ථා 3. පුබ්බ කරන පළවෙනි කාරණේ පුබ්බ කරන. පුබ්බ කරන කියලා කරුණු 4ක් සම්පූර්ණ විය යුතුයි. ඒ 4 තමයි අපි කතා කළේ. එකක් සීමා මාලකයේ ඇමදීම, පහන් දැල්වීම, බීමට හා පාදේ දෙවීමට පැන් තැබීම, ආසන පැනවීම. ඊළඟට මේ කරුණු තමයි පුබ්බ කරන කියලා කියන්නේ. සංඝයා රැස් වූ පසුව උපෝසතය කිරීමට පෙර නියම කළ යුතු කරුණු 5ක් පුබ්බ කිච්ච නාමයෙන් හැඳින්වේ. පුබ්බ කිච්ච කියලා කරුණු 5ක් තියෙනවා. පුබ්බ කරන කරුණු 4යි, පුබ්බ කිච්ච කරුණු 5ක් තියෙනවා. පුබ්බ කිච්ච කියලා. ඡන්දය, කැමැත්ත, පිරිසිදු බව. පළවෙනි කාරණා දෙක මොනවද? ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. භික්ෂුන් වහන්සේලාගේ අනිකුත් භික්ෂුන් වහන්සේලාගේ කැමැත්ත. ඊළඟට පිරිසිදු බව. භික්ෂුන් වහන්සේලාගේ පිරිසිදු බව. භික්ෂුන් වහන්සේලා වැරදි කරලා තියෙනවද? ඇවැත් දෙසා ගැනීම තුළින් පිරිසිදු භාවයට පත් වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන එක දෙවෙනි කාරණේ. වෙනත් තැනක උපෝසතයේ කොට පැමිණි භික්ෂුවක් හෝ ගිලන් වූවෙක් හෝ වෙනත් ශාසනික කාර්යයක නිරත වූ අයෙක් හෝ වෙත්නම් ඔහු විසින් උපෝසතය සඳහා සිය කැමැත්තත් එසේම පිරිසිදු බවත් භික්ෂුවක් ලවා දන්වා යැවිය යුතුය. ඒ සීමාව තුළ වැඩ ඉන්න පුළුවන්. පොහොය කර්ම කරන උපෝසතයේ සිද්ධ වෙන තැනට සහභාගී වෙන්නේ නැති. හැබැයි ඒ විහාරස්ථානයේ සම්බන්ධ වෙන, එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ, ඒ සීමාවට අදාළ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් සීමාවට සම්බන්ධ වෙන්නේ නැත්නම් ඒක සමහර විට භික්ෂුවක් ගිලන් වෙච්ච කෙනෙක් භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ශාසනික කාර්යයක නිරත වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. වෙනත් යම්කිසි අවශ්‍යතාවයක් නිසා සහභාගී වෙන්න බැරි යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් පොහොය කර්ම ගෙට රැස් වෙන භික්ෂුන් වහන්සේලාට අනිවාර්යයෙන්ම දන්වලා යවන්නට ඕන තමන්ට ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ, තමන් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. අන්නේ භික්ෂුන් වහන්සේලා හැමදෙනාගේම කැමැත්ත ඇතිව සිද්ධ කිරීම තමයි ඡන්ද කියලා කියන්නේ. එය ප්‍රකාශ කරුණේ මේ අවස්ථාවේ සංඝයා ඉදිරිපිටයි. සංඝයා ඉදිරිපිට ප්‍රකාශයට පත් කරනවා. අන්න ඒක ඡන්ද කියලා කියනවා. ඡන්ද ඊළඟට පිරිසිදු බව. ඒ දෙක තමයි තමන් ඇවැත් සිද්ධ වෙලා නැහැ කියලා ඒකත් ප්‍රකාශ කරන්න ඕන. ඊළඟට තමන් කැමතියි කියලාත් ප්‍රකාශ කරන්න ඕන. අන්න ඒක භික්ෂුන් වහන්සේලාට දැනුම් දෙනවා. ඒකට කියනවා ඡන්ද සහ පාරිසුද්ධ කියලා. ඡන්දය, ඡන්ද පාරිසුද්ධි උතුක්කාන. ඊළඟට ඍතුව හා දිනය ප්‍රකාශ කළ යුතුය. ඍතුව හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් ඍතු 3ක් ග්‍රන්ථාගතව ඇත. ඍතු 3ක් තියෙනවා සාමාන්‍ය අපි දන්න. ඍතු 3 මොනවද? හේමන්ත ඍතුව, ගිම්හාන ඍතුව, වස්සාන ඍතුව. ඒ ඍතු 3ේදීම භික්ෂුන් වහන්සේලා පොහොය කර්මකට සම්බන්ධ වෙනවා. එතකොට මේ ඍතු 3ේදී මොන ඍතුවද අපි මේ එකතු වෙන ඍතුව මොකක්ද කියලා ඍතුව දක්වන්න ඕන. එක් ඍතුවකට මාස 4කි. එක ඍතුවකට තියෙනවා මාස 4ක්. පොහොය 8කි. පොහොය තියෙනවා 8ක්. මොනවද? පොහොය 8 එක මාසයකට 2 ගානේ. අමාවක පොයයි, පසළොස්වක පොය. ඒවායින් 3වැනි හා 7වැනි 3වැනි හා 7වැනි පොහොය ලැබෙන්නේ දින 14කිනි. 3වැනි පොයයි 7වැනි පොයයි ලැබෙන්නේ 3වැනි හා 7වැනි පොහොය ලැබෙන්නේ දින 14කිනි. සමහර මාසවල දින ගාන අඩු වෙනවා. එතකොට ඒ මාසවල බැලුවන්ට පස්සේ ඒ වයින් 3වැනි හා 7වැනි පොහොය දින 14කින් උදා වෙනවා. එහෙයින් ඒ දෙක චාතුද්දසී නම් නමි. 3වැනි සහ 7වැනි 3වැනි මාසයේ 7වැනි මාසයේ තියෙන පොහොයවල් දෙකේදී දවස් 14න් තමයි පොහොය ලැබෙන්නේ. එතකොට චාතුද්දසී කියලා කියනවා මේ පොහොය. ඒ මාස දෙකේ පොහොය. ඒ දෙක චාතුද්දසී කියලා කියනවා. සෙසු පොහෝ දින සය එළඹෙන්නේ දින 15කට වරක් බැගින් පන්න රසී කියලා කියනවා. චාතුද්දසී කියන්නේ දින 14කට වතාවක් එළඹෙන පොයවල් නිසා.
ඊළඟට ඒ දින 14කට වතාවක් එළඹෙන පෝයවල් වලදී භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වෙනවා. දින 15කට පස්සේ සම්බන්ධ වෙන පෝය දවස්වලත් භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වෙනවා. එතකොට චාතුද්දසී දවස ඒ වගේම පන්නරසී දවස්, චාතුද්දසී දවස්, පන්නරසී දවස් කියලා යෙදෙනවා. මේ පොදු පිළිගැනීමේ ක්‍රමයේ විනා ස්ථීර නීතියක් නොවේ. මේක සාමාන්‍ය පොදු පිළිගැනීමක්. ඒ ඇරෙන්නට අනිවාර්ය කරලා තියෙන නීතියක් නෙමෙයි. ජ්‍යොතිෂයට අනුව දින ගැනීමේ ක්‍රමයේ භික්ෂූන් අතර ව්‍යාප්ත වී ඇත්තේ මේ අවශ්‍යතාව නිසා විය හැකිය. මෙන්න මේ අවශ්‍යතාවය නිසා තමයි භික්ෂුන් වහන්සේලා අතර ජ්‍යොතිෂයට අනුව දින ගැනීමේ ක්‍රමයක් භික්ෂුන් වහන්සේලා අතර ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේ ක්‍රමය අනුව එකී දිනයට අයත් ඍතුව, පොහොයත්, ඉකුත්ව ගිය හා ඉදිරියට ඇති පොහෝ දිනත් යන සියල්ල ප්‍රකාශ කිරීම තුන්වැන්නයි. තුන්වෙනි එක තමයි ඍතු කියන එක. තුන්වෙනි කාරණේ ඍතු කියන එක. ඍතුව ප්‍රකාශ කරනවා, පොහොය ඉකුත් වෙලා දැනට ඉකුත් වෙලා ඒ වර්ෂේ දැනට ඉකුත් වෙලා ගිහිල්ලා තියෙන පොහොය මේ ඍතුවේ එහෙම නැත්නම් මේ කාලේ මේ ඍතුවට හේමන්ත ඍතුව නම් ඒ ඍතුව ඇතුළත ගෙවිලා තියෙන පොහොය මොනවද කියලා කියනවා. ඒ වගේම ඒ වෙනකොට ඍතු දෙකක් ගෙවිලා නම් ඒ ඍතු දෙකේ ගෙවිලා තියෙන පොහොය මොනවද කියලා ඉදිරිපත් කරනවා. ඉදිරියට තව තියෙන පොහොය මොනවද කියලා සඳහන් කරනවා. පැමිණ සිටින භික්ෂූන් ගණන් කළ යුතුයි. ඊළඟට භික්ෂූන් වහන්සේලා ගණන් කරන්නට ඕන. උපෝසත කර්මය සඳහා සහභාගී වන භික්ෂූන්ගේ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ ඊතරම් පැහැදිලි නැත. ඊතරම් පැහැදිලි නැහැ. භික්ඛු ගණනානංච භික්ෂූන් ගණන් කිරීම කරන්නට ඕන. ඒ ප්‍රදේශයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා ගණන් කිරීම වැදගත්. මොකද භික්ෂූන් වහන්සේලා අඩු වෙනකොට වැඩි වෙනකොට දැනගන්නට පුළුවන් භික්ෂූන් වහන්සේලාට යම්කිසි අනතුරක් වෙලාද, භික්ෂූන් වහන්සේලායි අඩු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් භික්ෂූන් වහන්සේලා යම්කිසි විදිහකින් වැඩි වෙලා තියෙනවා නම් ඒ ගැන දැනගැනීමට භික්ෂූන් වහන්සේලා ගණන් කිරීම වැදගත් වෙනවා. ඇතැම් විට සීමාවට අයත් බල ප්‍රදේශය තුළ වසන උපසපන් භික්ෂු සංඛ්‍යාව ගණන් ගැනීමට ඉතා පහසු අවස්ථාව. ඒක නිසාත් ගණන් කිරීම සිද්ධ කරනවා. භික්ෂුණීන්ට අවවාද දීම ඊළඟට. අවවාද දීම. භික්ෂුණීන්ට අවවාද දීම භික්ෂුණී ශාසනය පැවති කාලයේදී උපෝසතයේ පූර්ව කෘත්‍යයක් විදිහට පුබ්බකිච්ච කියන ගණයට වැටුණා. දැනට ඔවුන් නැති හේයින් භික්ෂුණීන් වහන්සේලා නැති නිසා ගණන් කිරීම කියන එක, අවවාද දීම කියන එක නැහැ. හැබැයි භික්ෂූන් වහන්සේලාට වැඩිහිටි ප්‍රතිබල භික්ෂුන් වහන්සේ නමක් විසින් අවවාද අනුශාසනාවක් ලබා දීලා ඊට පස්සේ තමයි ප්‍රාතිමෝක්ෂ දේශනාව පවත්වන්නේ. ඉහත සඳහන් කරුණු අතුරෙන් පස්වැන්න හැර ඉතිරි කරුණු සම්පූර්ණ වූ කල්හි ඒ අවස්ථාව කාලය ප්‍රාතිමෝක්ෂ දේශනය සඳහා සුදුසු යයි පිරීක්ෂා බැලීම තුන්වෙනි පියවරයි. ඊළඟට තුන්වෙනි පියවර තමයි උපෝසතය සඳහා කාලයේ පිරීක්ෂා බැලීම. උපෝසතයේ පිරීක්ෂා බැලීම උපෝසත දින 3කි. චාතුද්දසී, පන්නරසී යනුවෙන් ඉහත විස්තර කළ දින දෙකට අමතරව සාමග්ගී නමින් දිනයක් තියෙනවා. සාමග්ගී චාතුද්දසී දිනේ, ඊළඟට පන්නරසී දිනේ, ඊළඟට සාමග්ගී දිනේ. උපෝසත දින, චාතුද්දසී, පන්නරසී, සාමග්ගී කියන දින. උපෝසතයේ පිරික්සා බැලීම. උපෝසත දින 3කි. චාතුද්දසී, පන්නරසී, එවැගේම සාමග්ගී කියන උපෝසත දින 3. චාතුද්දසී, පන්නරසී, සාමග්ගී කියන දින 3. සංඝයා ભેද බින්න වී සිට සමගි වූ දින පොහොය කොට ඒ සමගිය ස්ථාවර කිරීම එයින් අපේක්ෂා කරන්නට ඇත. සාමග්ගී කියලා කියන්නේ ભેද බින්න වෙච්ච භික්ෂුන් වහන්සේලා සමගි වීම සඳහා දවසක් වෙන් කරගන්න. භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම එකතු වෙලා සමගි සම්පන්න භාවයට පත් වෙනවා. ඒ වගේම තමයි සාමග්ගී කියන මේ දවසේ තමයි සමහර වෙලාවට යම් කිසි භික්ෂුන් වහන්සේ නමකට දඬුවමක් ලබා දීලා තිබුණා නම් ඒ දඬුවමින් නිදහස් කරලා
උන්වහන්සේව සමගි භික්ෂුන් වහන්සේලා අතරට එකතු කර ගැනීමේ කටයුතුත් මේ දවසේදී සිද්ධ වෙන්නට ඇති. එහෙනම් චාතුද්දසී පන්නරසී සාමග්ගී කියලා දින 3ක් තුල පොහොය කර්ම සිද්ධ වෙනවා. එය මාසයේ කවර දිනක වුවද සිදු කළ හැකිය. සාමග්ගී පොහොය කර්මය ඕනම දවසක කරන්න පුළුවන්. මේ අනුව ප්‍රස්තුත දිනය කවරක් දැයි පළමුව ප්‍රකාශ කළ යුතුය. මේ අනුව ප්‍රස්තුත දිනය ඒ කියන්නේ සාමග්ගී දිනය මොකක්ද කියලා ප්‍රකාශ කරන්න ඕන. හොඳයි, ඊළඟට භික්ෂු පිරිස ප්‍රමාණවත් බව. සහභාගී වන භික්ෂු පිරිස 4 නමකට වැඩි විය යුතුය. සහභාගී ආපත්ති වලින් පවා ඉවත්ව තිබිය යුතුය. සභාගපත්ති වලින් පවා ඉවත් විය යුතුය. සභාවකදී පිරිසක් යම්කිසි විදිහේ වරදක් සිදු කරලා තියෙනවා නම් ඒ වගේ ඇවත් වලින් පවා ආපත්ති වලින් පවා පිරිසිදු වෙන්න ඕන. විකාල භෝජන ආපත්ති වැනි සමූහයක් විසින් එකවර පැමිණිය හැකි ඇවත් වලින් පවා පිරිසිදු වීම තමයි සභාගාපත්ති කියලා කියන්නේ. පිරිසක් විසින් එකවර පත් වෙන්නට පුළුවන් වැරදි. ඒ වගේ දේවල් වලින් පවා නිදහස් වෙන්නට ඕන, පිරිසිදු වෙලා තියෙන්නට ඕන. වජ්ජනීය පුද්ගලයන් එහි නැති බව, වැරදි කරලා දඬුවම් ලැබිය යුතු විදිහේ, එහෙම නැත්නම් එතනින් නිරපා හැරිය යුතු භික්ෂුන් නැද්ද කියලා, පුද්ගලයන් නැද්ද කියලා විමසලා බලන්නට ඕන. ගෘහස්ත භික්ෂුණී ආදී පුද්ගලයන් 21ක් අත්පසින් දෙරියන් හමාරක් පමණ ආසන්නයෙන් ඉවත් කළ යුතුය. පොහොය කර්ම සිද්ධ කරන්නට කලින් රියන් 2හමාරකට දුරින් ඈත් කරන්නට ඕන. ගෘහස්තයන්, ඒ කියන්නේ ගිහි අය, භික්ෂුණීන් ඉන්නවා නම් හාත්පසින් ඉවත් කරන්නට ඕන. පුද්ගලයන් 21 දෙනෙක් ඉවත් කරන්නට ඕන කියලා සඳහන් කරනවා. මේ කරුණු පිරික්සා බලා සුදුසු කාලයයි නිගමනය කෙරේ. සුදුසු කාලය කියලා නිගමනය කරනවා. 4 නමකට වැඩි භික්ෂු පිරිසක් සීමා ගෘහයට රැස් වූ පසු ඒ සංඝයා අතුරින් තෝරා ගනු ලබන්නා වූ හොඳින් වචන උච්චාරණය කළ හැකි භික්ෂු දෙනමකගෙන් එක් භික්ෂුවක් පුබ්බකරණ පුබ්බකිච්ච හා අවස්ථාවේ සුදුසු බව ප්‍රශ්න කොට පිළිතුරු ලැබුණු පසු ප්‍රාතිමෝක්ෂ දේශනාව ආරම්භ කරනවා. ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට කලින් භික්ෂුන් දෙනමක් උච්චාරණය කරන්න පුළුවන්, හොඳට වචන උච්චාරණය කරන්නට පුළුවන් භික්ෂුන් වහන්සේලා දෙනමක්. පුබ්බකරණ සම්පූර්ණ වෙලා තියෙනවද? පුබ්බකිච්ච සම්පූර්ණ වෙලා තියෙනවද? ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න දැන් සුදුසු තත්වයක් තියෙනවද කියලා ඒ සියල්ලක්ම ප්‍රකාශ කරාට පස්සේ තමයි පොහොය කර්මය සිද්ධ කරන්නේ. සීමා ගෘහයට රැස්වන භික්ෂූන් 3 නමක් හෝ දෙනමක් වෙත්නම් ඔවුන් විසිනුදු බුලින් කළ යුතු පුබ්බකරණ නිමවා ඇවත් දෙසා තමන්ගේ පිරිසිදු බව ඔවුනොවුන්ට ආරෝචනය කළ යුතු වේ. එය පාරිශුද්ධි උපෝසත නමි. භික්ෂුන් වහන්සේලා 4 නමකට වැඩියෙන් එකතු වෙන්නම විදිහක් නැත්නම් භික්ෂුන් වහන්සේලා 3 නමක් එකතු වෙලා, හැබැයි පුබ්බකරණ, පුබ්බකිච්ච මේ වගේ වත් පිළිවෙත් ඔක්කොම කරලා ඊට පස්සේ පොහොය කර්මය සිද්ධ කරන්නට ඕන. ඒකට කියනවා පාරිශුද්ධි උපෝසතය කියලා. 3 නමක් එකතු වෙලා සිදු කළ යුතු වත් පිළිවෙත් ඔක්කොම සිදු කරලා පොහොය කර්මය සිද්ධ කරන එකට කියනවා පාරිශුද්ධි උපෝසතය කියලා. එකී සීමාව තුළ ඇත්තේ එක් භික්ෂුවක් පමණක් නම් ඔහු විසිනුදු සීමාව පිරිසිදු කිරීම ආදී කාර්ය නිමවා පොහොය දිනේ අදිෂ්ඨාන කළ යුතුය. එකී සීමාව තුළ අපි සඳහන් කරපු සීමාවක් තුළ එක භික්ෂුන් වහන්සේ නමක් උනත් පොහොය කර්මය සිද්ධ කරන්න පුළුවන්, පොහොය දිනේ අදිෂ්ඨාන කරගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. එක භික්ෂුන් වහන්සේ නමකට උනත්, තනි භික්ෂුන් වහන්සේ නමකට උනත් පොහොය දිනේ අදිෂ්ඨාන කර ගැනීමේ අවස්ථාව තියෙනවා. යම්කිසි ව්‍යසන අවස්ථාවක් ඇති වුණාට පස්සේ වෙනත් භික්ෂුවක් නොමැති හේයින් ඇවත් දෙසීමක් හෝ පිරිසිදු බව ප්‍රකාශ කිරීමක් හෝ සිදු කළ නොහැකිය. පොහොය අදිෂ්ඨාන කරගන්න පුළුවන්. අද දවස පොහොය කර්ම සිදු කරන දවස, ප්‍රාතිමෝක්ෂය දේශනා කරන දවස කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන්.
භික්ෂු උපෝසත කර්මය හා සම්බන්ධ මේ සියලු වත් පිළිවෙත් පරීක්ෂා කර බැලීමේදී පැහැදිලිව පෙනෙන්නේ භික්ෂු සමගිය හා පාරිශුද්ධිය පිළිබඳව සෑම මොහොතක් පාසා මනා සිහියකින් හා අවධියකින් ජීවත් විය යුතු බව අවධාරණය කරලා තියෙනවා. සමගියෙන් රැස්වීම, ඒ වගේම සමගියෙන් සියලු දෙනා මේක රාසි වෙලා යම් කිසි කෙනෙක් පැමිණෙන්නට නොහැකි වෙනවා නම් ඒ බව දැනුම් දෙන්නට ඕන. ඒ වගේම තමයි සියලු දෙනාගේම පිරිසිදු බව තියෙනවද කියලා බලන්නට ඕනේ. එහෙම අපිරිසිදු එක කෙනෙක් හිටියොත්, එක භික්ෂුන් වහන්සේ කෙනෙක් භික්ෂුවක් හිටියොත් එතනදී ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේ ගැටලු ඇති වෙන්නේ නැති විදිහට පොහොය කර්ම කිරීමට තමයි පොහොය උපෝසත කර්මය බුදු රජාණන් වහන්සේ විසින් පනවලා තියෙන්නේ. උපෝසතය සඳහා සංඝයා රැස්වීමට පෙර සිදු කළ යුතු වත් සතර මොනවාද? එම වත් සතර හඳුන්වන නම කුමක්ද? මොනවද උපෝසතය සඳහා සංඝයා රැස්වීමට පෙර සිදු කරන වත්? සම්මජ්ජනී, පදීපෝච, උදකං, ආසනේ නච්ච. ඒ වත් හතර තමයි ඇමදීම, පහන් දැල්වීම, ඊළඟට ජලය පැන් තැබීම, ඊළඟට අසුන් පැනවීම, පුබ්බ කරන කියලා කියනවා. උපෝසතය සඳහා සංඝයා රැස් වූ පසු උපෝසතය කිරීමට පෙර නියම කළ යුතු කරුණු පහ හෙවත් පුබ්බ කිච්ච නම් කරන්න. පුබ්බ කිච්ච ඡන්ද පාරිශුද්ධි උතුක්කානං බික්කු ගණනානංච ඕවාදෝ. ඡන්ද කියන්නේ කැමැත්ත, පිරිසිදු බව. උතුක්කානං ඍතු දැක්වීම. ගණනානංච භික්ෂුන් ගණන් කිරීම. ඕවාදෝ භික්ෂුණීන්ට අවවාද දීම. පුබ්බ කිච්ච 4. පුබ්බ කරන හා පුබ්බ කිච්ච යනු කුමක්දැයි කෙටියෙන් හඳුන්වන්න. පුබ්බ කරන කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා පොහොය කර්ම ගෙට රැස්වීමට පෙර පොහොය කර්මගේ හා සම්බන්ධව කරන පිළිවෙත්. පුබ්බ කිච්ච කියලා කියන්නේ පොහොය කර්ම ගෙට රැස් වූ පසු ප්‍රාතිමෝක්ෂ දේශනය සිදු කිරීමට පෙර සිදු කරන පිළිවෙත්. ප්‍රාතිමෝක්ෂ දේශනය සඳහා පිරික්සා බලන අවසාන පියවර වශයෙන් ඒ සඳහා සුදුසු කාලයේ හෙවත් අවස්ථාව පිරික්සා බැලීමේදී අවධානය යොමු කරන කරුණු 4 මොනවාද? කරුණු 4ක් අවධානයට යොමු කරනවා. පාඩමේ සඳහන් වුණා ඒ කරුණු 4 මොනවද කියලා. ඒ 4ක් දක්වන්නට කියලා ඔබට මතක් කරනවා. ප්‍රාතිමෝක්ෂ දේශනය සඳහා අවම වශයෙන් සිටිය යුතු භික්ෂුන් වහන්සේලා ගණන කීයද? අවම වශයෙන් ඉන්න ඕන ගණන ප්‍රාතිමෝක්ෂ දේශනය සඳහා. ඊළඟට උපෝසත අවස්ථාවේදී සිදු කරන පාරිශුද්ධි උපෝසතය කියන්නේ මොකක්ද? භික්ෂු උපෝසත කර්මය හා සම්බන්ධ වත් පිළිවෙත් තුලින් අපේක්ෂා කරන ලබන කරුණු දෙකක් ලියන්නට කියලා තියෙනවා. ඒක සඳහන් වෙනවා. මොකක්ද උපෝසත අවස්ථාවේදී සිදු කරන පාරිශුද්ධි උපෝසතය කියන්නේ? මොකක්ද අදිෂ්ඨානය කියන්නේ කියලා අපි කතා කළා. ඒකෙන් උපෝසත පාරිශුද්ධිය කියලා කියන්නේ, පාරිශුද්ධි උපෝසතය කියන්නේ මොකක්ද කියලා ලියන්න. ප්‍රාතිමෝක්ෂ දේශනය සඳහා අවම වශයෙන් සිටිය යුතු භික්ෂුන් වහන්සේලා ගණන ලියන්නට කියන ප්‍රශ්නේ. හරි. මේ පාඩම තුලින් අපි අවධානය යොමු කළ යුතු කරුණු මොනවද කියලා ඔබට වැටහෙන්නට ඇති, පැහැදිලි වෙන්නට ඇති. යම් කිසි විදිහේ ගැටලුවක්, ප්‍රශ්නයක් තියෙනවා නම් අපට යොමු කරන්න. ඒ සඳහා අපි පිළිතුරු ලබා දෙන්නට කටයුතු කරනවා. හොඳයි. ඊළඟ දවසේදී විනය මාර්ගය හා පාලි භාෂා පරිචය පොතට අදාළව තවත් කොටසක් අපි සාකච්ඡා කරමු. ඊළඟ දවසේ අපි බලාපොරොත්තු වෙනවා පාලි කොටස්, එහෙම නැත්නම් සූත්‍ර දේශනාවක් සම්බන්ධ කරගනිමින් සාකච්ඡා කරන්නට. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන පාලි කොටස් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට. එසේනම් හෙට දවසේදී අභිධර්මයේ පාඩම සමගින් සම්බන්ධ වෙන්නට මතක් කරමින් අද දවසේ සාකච්ඡාවෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්